හරිනේ එහෙනම් මේ ගාන ප්‍රශ්නයක් නැහැනේ. ඊට පස්සේ අපි දැන් මේ ටික හොයාගත්තා වගුව. තව වෙලාව ඕනද? කියන්න පුතේ වෙලාව ඕනද කියලා? කො උත්තර දෙන්නේ නැහැ. එපා ටීචර්. හරි වෙලාව ඇතිනා. එතකොට අපි මෙහෙම යටින් ලියමු සාමාන්‍ය කාර්ය පූර්ණ කාලය. ඒ කියන්නේ average turnaround time එක. සාමාන්‍ය කාර්ය පූර්ණ කාලය response time එක අපි තව පිරෙන්නේ නැහනේ. මේක කරලා පුරවමු. සාමාන්‍ය කාර්ය පූර්ණ කාලය සමානයි මොකක්ද අර සම්පූර්ණ කාර්ය පූර්ණ කාලයේ එකතුව බෙදීම ක්‍රියායන සංඛ්‍යාව. ඒකනේ අපේ සමීකරණ නේද? එතකොට average TAT කියන්නේ total TAT බෙදීම processes ගාන 4යි. ක්‍රියායන 4යිනේ තියෙන්නේ. එතකොට ඒක 4ෙන් බෙදන්න තියෙන්නේ. මේක නායක පෙන්නගෙන නෑ මං හිතන්නේ කමක් නෑ ඔයගොල්ලෝ හදන්න. එතකොට 5යි 7යි 12යි 12යි 14යි 26යි 26යි කීය 35යි නෑ 45යි නේද එන්නේ 12යි 26යි 45 බෙදන්න ක්‍රියායන ගානේ 4යි බෙදලා උත්තරයක් කියන්න මට බලන්න මේ හදන ගණන් පුතේ නැවත හදන්න. හරි? අලුත් ගණන් කීපකුත් දාන්නම්. නැවත මේක හදන්න. මේ එතකොට තමයි හොඳට ඔළුවට යන්නේ. first come first served එකේ මෙහෙමයි priority එකේදී මෙහෙමයි එහෙම කියලා තනියෙන් තමයි තර්ක කර කරන්න වෙනවා. නැත්තම් මේක පස්සෙම අමතක වෙනවා. මේ දන්නේ නැහැ ඉස්සරහට මේකක් ලොකු ගාණක් දායිද මේ මොකක් කරයිද දන්නේ නැහැ. ගණන් අඩුයි මේකෙන් දාලා තියෙන. හරිද? බෙදලා මට උත්තරයක් කියන්නකෝ. එකොළහයි දශම 2.15 ඊට වඩා වෙනස් උත්තර තියෙනවද? ටීචර් ආයතේ සමීකරණ කියන්නකෝ. සමීකරණ පුතේ මෙන්න මේ කාර්ය පූර්ණ කාලවල එකතුව බෙදන්න ඕනේ ක්‍රියායන සංඛ්‍යාවෙන්. ඒ කියන්නේ total TAT turnaround time එකේ එකතුව ඔක්කොගෙම බෙදන්න ක්‍රියායන 4යිනේ තියෙන්නේ. 4. ඉංග්‍රීසියක අපි කලින් ලියලා තියෙන්නේ නැත්නම් ආ සිංහලෙන් හරි ලියා ගන්න. කාර්ය පූර්ණ කාලවල එකතුව බෙදන්න ක්‍රියායන සංඛ්‍යාව. මම ඊළඟ දවසේ ඔයගොල්ලන්ට මේ බෝඩ් එක ගන්න පුළුවන් වෙලාවක් දාලා ඔයගොල්ලන්ට නේ බෑ කිව්ව නැත්නම් මම 8:00 දාන්න හැදුවේ. මේ එතකොට මේක ඇඳලම් පෙන්නුවම ඔයගොල්ලෝ වඩා පැහැදිලිනේ. 11.2.7යිලු. මොකක්ද හරි උත්තරේ? 45 4. 45 නේද එන්නේ? 7යි 5යි 12යි 26යි 19. හරියටම බෙදනවද? එකුළහ දශම 2.6ක් වගේ නේද එන්නේ? හරියටම බෙදෙන්නේ නැහැ ටීචර්. ඔව් ඒක තමයි නේද 11.2.6ක් වගේ තමයි එන්නේ. හරිද කවිෂට?
හරි ටීචර්. හරි. එහෙනම් අපි දැන් හෙව්වා සාමාන්‍ය කාර්යපූර්ණ කාලය. ඊට පස්සේ අපි රෙස්පොන්ස් ටයිම් එකත් හොයාගෙන ඉමු නේද? ප්‍රතිචාර කාලය. අපේ තීරුවක් තියෙනවනේ පුරවන්න. ප්‍රතිචාර කාලය කිව්වේ මොකද්ද? The time of process gets the CPU first time. ඒ කියන්නේ process එක පළවෙනි අවස්ථාවේ CPU එකට ආපු මේ කාලය. ඒ කියන්නේ මේක නම් ප්‍රශ්නයක් නෑ. නැවත නැවත එන්නේ නෑනේ. එකක් ඉවර කරලානේ අලුත් ක්‍රියාවලියට යන්නේ නේද? එතකොට ඒක ගැටලුවක් නෑ. ඒක කෙලින්ම ගන්න පුළුවන්. මේකෙන් arrival time එක අඩු වෙනවා කියන්නේ මොකද්ද P1 නම් P0 නම් එයා එන්නේ බිඳුවේදී. එතකොට arrival time එකත් බිඳුවයි. එතකොට කෙලින්ම බිඳුවයි. ගොඩක් වෙලාවට waiting time එකයි response time එකයි එකම වෙනවා. බලන්නකො මේක P1 process කරන්න පටන් ගන්න 5ේදී එයාගේ arrival time එක 1යි. එතකොට 5න් එකක් 4යි. එතකොට මේ උත්තරේමයි එන්නේ. බලන්න පොඩ්ඩක්. ඊළඟ P2 කියන්නේ එයා process කරන්න පටන් ගන්න 8ේදී එයාගේ ළඟාවීමේ කාලය 2යි 8න් 2ක් 6යි. හරි. P3 කියන්නේ 16යි 16න් 3ක් 13යි. අරකයි මේකයි දෙකම එකයි. කමක් නැහැ. මෙතනින් ඔයගොල්ලෝ ප්‍රතිචාර කාර්යය කියලා යටින් හදන විදිය ලියාගමු. එහෙම ලියන්න response time එක නැත්නම් ප්‍රතිචාර කාලය කියන්නේ process එකට පළමු අවස්ථාවේදී ක්‍රියායනය ළඟා වූ වේලාව. පළමු අවස්ථාවේදී process කිව්වොත් පැටලෙන්නේ CPU එකට කිව්වත් කමන්නේ. ඒ කියන්නේ ක්‍රියායනය ක්‍රියාත්මක වෙන්න පළවෙනියටම පටන් ගන්න අවස්ථාව. CPU එකට ක්‍රියායනය ආරම්භ කිරීම මේ වේලාව කිව්වත් කමන්නේ. ආරම්භ කර පළමු අවස්ථාවේ ආරම්භ කරන කාලය. P1 නම් 5ේදී තමයි පටන් ගන්න. P2 නම් 8ේදී. ඒක අඩු කිරීම ළඟාවීමේ කාලය arrival time එක. අඩු කිරීම ළඟාවීමේ කාලය. එතකොට මෙතෙන්දී මොකද්ද මෙන්න මේකෙන් අඩු කරන්නේ. එක ඒවට ඕන නෑ මෙතන ලිව්වට කමක් නෑනේ P0 වලදී බිඳුව අඩු කිරීම බිඳුව. සුපුන්ට දැන් ඇහැරිලා තියෙන්නේ. බිඳුව අඩු කිරීම බිඳුව කිව්වොත් බිඳුවමයි. ඊට පස්සේ P1ේදී 5 අඩු කිරීම 1 response time එක 4යි. සුපුන්නම් පිටු දෙකක් විතර තියලා ලියන්න වෙයි නේද? ඔව් ටීචර්. අපි මේ කරන්නේ මේ අපි දීපු ටියුට් එකේ පිටු අංකය කියන්නේ කීයද කියලා 26 පිටුව. අපි එදා කතා කළ නවත්තපු මේ එකේ උදාහරණ කරන්නේ. ඒතකොට පිටු දෙකක් විතර තියලා ලියන්න පුතේ යාළුවෙක්ගෙන් ෆොටෝ එකක් එවා ගන්න. ඊට පස්සේ මොකද්ද අපි කිව්වේ මෙතන ඊළඟ තුන්වෙනි අවස්ථාව P2 කියන්නේ එයාගේ 8යි 8න් 2ක් 6යි. හරි ඊළඟට 16න් P3 වලට 16න් 2ක් 14. ඔය ඊළඟ ගානින්දම හැදුවා නම් හරි නේද? මේක තේරෙන්නේ නැහැ. ඊළඟට කාර්යනිමකර කාර්ය මේ ඊළඟ මේ ක්‍රියාත්මක වෙන එක 22න් 3ක් 16න් P3ට 16න් 3ක් කීයද 13. එතකොට මෙන්න මේ ටිකමයි එන්නේ. response time එක ලියා ගන්න 0යි 4යි 6යි 13යි කියලා. අපි මේ waiting time මේ පොරොත්තු කාලයත් ඔයගොල්ලෝ පිරෙව්වද? නෑ නේද? පොරොත්තු කාලයත් පුරවන්න පුළුවන්. කොහොමද පුරවන්නේ? කාර්යපූර්ණ කාලයෙන් නේද? කාර්යපූර්ණ කාලයෙන් burst time එක අඩු කරලා. මේකෙන් මේක කාර්යපූර්ණ කාලයෙන්
ක්‍රියාත්මක කාලය අඩු කරලා බර්ස් ටයිම් එක අඩු කරලා පොරොත්තු කාලය සමානයි WT සමානයි කාර්ය පූර්ණ කාලය කියන්නේ 5යි ක්‍රියාත්මක කාලය 5යි 5න් 5 බිඳුව. ඊළඟට 7න් 3ක් 4යි. 14න් 8ක් 6යි 19න් 6ක් 13යි. යටින් එකක් හරි එන විදිය පොඩ්ඩක් ලියා ගන්න. නැත්නම් ඊළඟ දවසේ බලද්දි කොහෙන්ද මේ ආවේ කියලා මතක නැහැ. එකක් හරි එන විදිය ලියා ගන්න. හරිද? මේ waiting time එක හරිද? උත්තරයක් දුන්නේ නැහනේ. හරි ටීචර්. හරි. ඊට පස්සේ යටින් ලියන්න සාමාන්‍ය ප්‍රතිචාර කාලයේ අපි අරක ලිව්වේ නැහනේ ප්‍රතිචාර කාලයේ සාමාන්‍ය අගය. response time එකේ සාමාන්‍ය අර ඉස්සෙල්ලා මම පොඩක් තියන්න කියපු එක. මොකද්ද ලියවෙන්න ඕන? ඔක්කොම එකතුව. ඒ කියන්නේ ප්‍රතිචාර කාලයේ මුළු එකතුව බෙදන්න ක්‍රියායන සංඛ්‍යාවෙන්. ප්‍රතිචාර එතනත් ලියා ගන්න පුතේ. අර මුලින් අපි ඉඩක් තිබ්බේ. සාමාන්‍ය ප්‍රතිචාර කාලයේ සාමාන්‍ය කියන්නේ ප්‍රතිචාර කාලයේ මුළු එකතුව total of response time. response time එකේ මුළු එකතුව බෙදන්න number of processes නැත්නම් ක්‍රියායන සංඛ්‍යාවෙන්. දැන් response time එක ඔයගොල්ලෝ දන්නවා. අන්න ඒ ටික එකතු කරලා ක්‍රියායන ගාණයෙන් බෙදන්න තියෙනවා. එතකොට කීයද 6 4යි 10යි 13යි යන 23 නේද 23 බෙදන්න තියෙන්නේ 4ෙන්. එතකොට කීයද 5යි ගාණක් නැනවත්තේ බලන්න මට හදලා උත්තරයක් කියන්න. ඉක්මනට අපිට ගොඩක් තව කරන්න තියෙනවා. ඔව් ඉස්සෙල්ලා එක 11.25 තමා නේද? මටත් මොකක් හරි වැරදුනා. ඔව්. ඔව් පුතේ ඉස්සෙල්ලා එකේ උත්තරේ 11.25 එන්න ඕනේ. අපි අර 11.2යි 7 වගේ කියන්නේ 45 නේ. එතකොට අන්තිමට 20 නේ එන්නේ. එතකොට 5 එනවා. 11.25 එන්නේ. මේකේ උත්තරේ 5.7යි 15. හරිද? හරි 5.7යි 5 තමයි. ඊට පස්සේ ඔයගොල්ලෝ ලියන්න waiting time එකේ කියන්නේ සාමාන්‍ය පොරොත්තු කාලය. මේකේ හොයලා තියෙන එක. සාමාන්‍ය පොරොත්තු කාලය ආයි වෙනම හොයන්න ලියන්න ඕනේ මේ මෙන්න මේක. පේනව නේද පොරොත්තු කාලයේ සාමාන්‍ය කියලා ලියලා තියෙන්නේ. අපිට ආපු ටික එකතු කරා ක්‍රියායන සංඛ්‍යාවෙන් බෙදුවා. එතකොට මුළු පොරොත්තු කාලය බෙදීම ක්‍රියායන සංඛ්‍යාව. එතකොට 5.75 එන්න ඕනේ. අර ටිකමනේ අපිට වෙනසක් වෙන්නේ නැහැ නේ පොරොත්තු කාලය ප්‍රතිචාර කාලය දෙකම එක වුණානේ. හරිද? ඉක්මනට ඒකත් ලියා ගන්න. Total waiting time බෙදන්න number of processes. processors කිව්වම CPU ගාන නෙමෙයි. number of process කිව්වනම් හරිනේ.
මේ ක්‍රියායන සංඛ්‍යාව. හරි. මෙතන තියෙන ක්‍රියායන 4ක් හින්දා 4ෙන් තමයි බෙදන්නේ. දැන් සුකුන්ට මේක තේරෙන්නේ නැතුව ඇති. දෙවෙනි එකේ ඉඳන්වත් අල්ලගමු නේද? එහෙම බෑ දැන් 6 මාට පටන් ගන්නව නම් කලින් නිදාගෙන 6ට වත් හැරලා පොඩ්ඩක් ලෑස්ති වෙන්න ඕන පන්තියට. හරි නේද ඒක? ප්‍රශ්නයක් තියෙනවද? දැන් මම තව ගානක් ඔයගොල්ලන්ට තනියෙන් දෙන්න හදන්නේ. හරි. මෙන්න මේකේ මට මේක මේ මාරු කරන්න බැරි වෙලා හරි මේක හදන්න. මෙන්න මේ පේනවාද පහත වගුව සම්පූර්ණ කරන්න කියලා තියෙනවා. හරි නේද? ඒක නේද ඔයගොල්ලන්ට පේන එක. මෙන්න මේකේ පුතේ ඔයගොල්ලන්ට දීලා තියෙනවා process එක. දැන් මම ඉංග්‍රීසි මේ අකුරු ටිකෙන්ම ලිව්වා. කමක් නැහැ නේ. ඔයගොල්ලන්ට දැන් තේරෙනවනේ. arrival time එක, burst time එක, ඊට පස්සේ මේ ටික ලියන්න තියෙන්නේ. මේ ටික හොයාගන්න තියෙන්නේ අපේ grant chart එක ඇඳලා. මම ලොකු කරන්න. මෙන්න මේ පහත වගුව සම්පූර්ණ කරන්න කියන එක දෙවෙනි උදාහරණයේ විදියට මේක අඳින්න ඉක්මනට process එක AT BT මේ ටික සම්පූර්ණ කරන්න තියෙන්නේ අපේ grant chart එක ඇඳලා. මට හදන්න උත්සාහ කරමු අපි. එතකොට P0 වලටම බිඳුව එන්න ඕන කියලා එකක් නැහැ. arrival time එක ඕන එකකට ඉස්සෙල්ලා process ඕන එකක් එන්න පුළුවන්. burst time එක දීලා තියෙනවා. completion time හෙව්වා total around මේ turnaround time හෙව්වා waiting time හෙව්වා response time හෙව්වා. මේක ඇත්තටම ඔයගොල්ලන්ගෙන් අහන්නේ මොකද්ද සාමාන්‍ය කාල පූර්ණ කාලය සහ සාමාන්‍ය පොරොත්තු කාලය කීයද කියලා අහයි. යටින් ලිව්වත් කමන්නේ පහත වගුව සම්පූර්ණ කර average TAT වෙලා යනවනේ සිංහල වචන ලියන්නේ ඒකයි මේ ඉක්මනට කියන්නේ. average TAT සහ average WT සොයන්න. ඉක්මනට හොයන්න උත්සාහ කරන්න බලන්න. ඉතලම අරක ඇඳ ගන්න. කොහමද අඳින්නේ? දැන් මෙයාට මුකුත් දන්නේ නැති හින්දා මම මේ පොඩි අනිත් අය අඳින්න. මෙන්න මෙහෙමයි පුතේ මේ සුමයාට කියන්නේ. සුපුන් ගිහිල්ලාද නෑ නේද? සුපුන්ට කියන්නේ මම මේ ඉස්සෙල්ලම පුතේ මෙන්න මෙහෙම ඇඳ ගන්නවා අපි. මෙන්න මේ විදියට ත්‍රිකෝණාශ්‍රයක් ඇඳගෙන කොටුවක් ඇඳගෙන ඕකේ මෙන්න මේ ක්‍රියායන වලට අපි P බිඳුව P1 P2 P3 ওই විදියට දාන්නේ ඉස්සෙල්ලාම මේ ක්‍රමේදී පටන් ගන්න අපි arrival time එක බිඳුව එක්කෙනා තමයි ඉස්සෙල්ලාම මේකට ගන්න. හරිද? arrival time එක බිඳුවේ. මේකේ අපි මෙතන ලියනවා process එක ක්‍රියායනය මෙතන time එක. හරි? ලියන්න කිව්වොත් බලමු. මෙතන අපිට ලියන්න පුළුවන් process කියලා. process කියලා ලියන්න පුළුවන් ඊළඟට මෙතනින් ලියන්න පුළුවන් මට
time එක එයාව දාන්නේ මෙන්න මේ 15ට. හරි මෙතන process එකක් තව මෙහෙට වෙන්න ඕනේ. මේ කොටුව ඇතුලේ ලියවෙන්නේ නැහැ එළියෙන් ලියන්නේ process එක. time එක අපි ඉස්සෙල්ලාම arrival time එක 0.1 නා ගන්නවා. එහෙනම් මෙතන තමයි මම මාක් කරන්නේ 0. හරිද? ඔය ඉරේ හරියටම 0 එන්න ඕන. ඊළඟට මට පුළුවන් 0.1 කෙනාට යන burst time කියන්නේ ක්‍රියාත්මක කාලය. එහෙනම් එයා දෙකකින් තමයි ක්‍රියාත්මක වෙන්නේ. යාට කාලය දෙකක් යනවා. මොනවා හරි ඒකක දෙකක්. හරි? එතකොට අපි එයාව වෙන් කරනවා මෙන්න මෙතනින්. මෙන්න මේ size පොඩියට අපි අඳගමු. එතනින් වෙන් කරනවා මං. මෙයා තමයි මේ ඇතුළේ එක්කෙනා. එතකොට මොකද්ද? මෙයා තමයි P0 නෙමේ P1. හරිද? මම මෙතන ලියනවා මෙයාගේ ක්‍රියායනයේ නම. P1. ඊළඟට මොකද වෙන්නේ? එයා ඉවර වෙන්නේ මෙතන දෙකෙන්. process එකට දෙකක් යනවා. ඊළඟට එන එක්කෙනා බලනවා. නේද? first come first serve නේ ඊළඟට එන්නේ arrival time එක එකේදී. එකේදී එන්නේ කවුද? P3. ඒ කියන්නේ එයා මෙන්න මේ හරියේදී එන්නේ. මෙයා වැඩ කරන අතරේ තමයි එයා එන්නේ. නමුත් එයාට process වෙන්න විදියක් නැහැ. එයා process වෙන්න වෙන්නේ මෙයාගෙන් පස්සේ. නේද? එහෙනම් දෙකෙන් පස්සේ තව එකක්. මෙතන ඇඳා මේ ඉරි හරියට අඳින්න ඕනේ. එකක් කියන්නේ 2යි 1යි 3යි. මෙතන කීයද? P3. එතන එන්නේ P3. හරි අනිත් අය තනියෙන් අඳින්න මේ වෙලාව හිටපු නැති අයට කියන්නේ. වුණදිත් හිටියද මන්ද? හරිද? ඔන්න P3 තමයි මෙයා. ඊළඟට ඊළඟ එක්කෙනාව බලනවා. sorry. මම වැරදුනා. burst time එක 3යිනේ පුතේ නේද? එතකොට 2යි 3යි මෙතෙන්ට එන්න ඕනේ. කීයද? 5යි නේද? මෙයාගේ දැන් මේ මෙයාගේ 2යි P3 කියන්නේ 3යි නම් මේ දෙකට මේ 3 එකතු වෙලා මෙතන ලියන්නේ. එතකොට 5යි. ඔය කිව්වෙත් නෑ කවුරුවක්වත් බැලුවේ නෑ නේද මේක වෙලාවට. හරි? මෙතන එක්කෙනා මේක හරි අමාරුයි මෙහෙම කරන්න ගියාම. මේ මෙතන එක්කෙනා කවුද? P3 මෙන්න මෙතන එතකොට ඔයා ලියන්න ඕනේ 5. 2යි 3යි එකතු කරලායි මෙතන දාන්නේ 5. හරිද? ඔන්න ඊළඟ ඉර. එතකොට P3 3ක් එකතු කරාම 5යි. ඊට පස්සේ ඊළඟට එන්නේ P2. ඇයි? AT කියන්නේ arrival time එක 2යි. එහෙනම් එයා තමයි ඊළඟට එන්නේ. BT එක 6ක් වෙනවා. ක්‍රියාත්මක කාලය 6යි. එහෙනම් මේ 5ට 6ක් එකතු කරලා මෙතන කීයද? 11යි. 11යි. මෙතන එන්නේ කීයද? P2. හරිද? මෙයා 11යි. ඊට පස්සේ අන්තිමට එන්නේ arrival time එක 3 එක්කෙනා P0. එයා මෙන්න මේ 11ට burst time එක 4ක් හින්දා 4ක් එකතු වෙනවා. 11යි 4යි 15යි. එහෙනම් මෙයා කීයද? P0. P0 මෙයාගේ time එක වෙන්නේ මෙතන එහෙනම් එනවා අපිට කීයද? 15ක්. මෙහෙමද ඇඳපු අයට ආවේ. මොකක් හරි වෙනසක් තියෙනවද ඉක්මනට කියන්න. එහෙම ආවද කියලා. නැත්තම් තේරෙන්නේ නැද්ද? කො උත්තරයක් නැහැනේ. කවුරුත් ඇඳේ නැද්ද? දුලාංජලිට මොකද උනේ?
ඒක තේරුන්නේ නැහැ ටීචර්. මේක අඳින්න තේරුන්නේ නැහැ. ඇයි පුතේ ඔන්න බලන්නකෝ. දැන් ඕගොල්ලෝ ඉස්සෙල්ලාම බලන්නේ arrival time එකනේ. අපි හැමතිස්සෙම බලන්නේ ළඟාවීම එක ඉස්සෙල්ලා කවුද ළඟා වුනේ. එහෙමනේ දැන් බැංකුවෙත් මුලින් ආපු කෙනාට මුලින් chance එක දෙන්නේ නේද? first come first serve. එතකොට මොකද්ද වෙන්නේ? මේක දිහා බැලුවාම ඔයගොල්ලන්ට පේනවා arrival time එක බිඳුව එක්කෙනා තමයි අඩුම එක්කෙනා. ඒ කියන්නේ ඉස්සෙල්ලාම ඇවිල්ලා තියෙන්නේ එයා. එහෙනම් එයාව තෝරගත්තා P1. නේද? එතකොට ඔන්න time එක බිඳුවයි මෙතනින් ලිව්වා ක්‍රියාවේ නැත්නම් process එක කියලා. ඉස්සෙල්ලාම P1 ගත්තා. එයාගේ burst time එක 2යි. ඒ කියන්නේ එයා ක්‍රියාත්මක වෙනවා 2ක්. ඒකක 2ක්. එහෙනම් බිඳුවේ ඉඳලා 2 මෙතන මාක් කරා. මෙයා පටන් ගන්නෙ බිඳුවෙන් P1. පළවෙනියට එයා තමයි arrive වෙන්නේ. ළඟා වෙන්නේ එයා. ඊට පස්සේ මොකද වෙන්නේ? දෙවැනි අවස්ථාව කාටද යන්නේ? 1. arrival time එක 1 එක්කෙනා. 1 එක්කෙනා කියන්නේ එයාගේ නම P3. හැබැයි එයාගේ burst time එක එයා ක්‍රියාත්මක වෙනවා 3ක්. එහෙනම් මෙතන 2 ගාවින් ඉවර වෙන්නේ. නේද? එනකොට මෙයා ළඟා වෙන්නේ 1ේදී. ඒ කියන්නේ මෙයා මේ ක්‍රියාත්මක වෙන අවස්ථාවේ ළඟා වෙනවා. ළඟා වුණාට එයාට ක්‍රියාත්මක වෙන්න බෑ. එයාට ඉඩ නැහැ. එයාට සිද්ධ වෙනවා මෙයා ඉවර වෙනකන් පොරොත්තු කාලෙක ඉන්න. මෙයා ඉවර වෙනකන් අපිට waiting time එකේ ඉන්න සිද්ධ වෙනවා. ඊට පස්සේ තමයි P3 පටන්ගෙන මෙතන 2ේදී මෙයා අවසන් වුණායින් පස්සේ එයාගේ burst time එක 3යි. 2ට 3ක් එකතු කරලා මෙතන අවසාන වෙන්නේ 5ේදී කියලා ලිව්වා. මෙයා P3. ඊළඟ මොකද වෙන්නේ? ඊළඟ එක්කෙනා කවුද? ඊළඟට එන්නේ මෙන්න මේ P2. ඇයි? එයාගේ arrival time එක 2යි. දැන් මේ එකේදී මෙතන 1 කියලා ලිව්වොත් එකේදී ආපු එක්කෙනා ඊට පස්සේ දෙකේදී ආපු එක්කෙනා. ඔන්න දෙකේදී මෙයා ඇවිල්ලා ඉන්නේ නමුත් එයාට වැඩ කරන්න බෑ. process වෙන්න බෑ. මොකද P3 දැන් process වෙනවා. අපි බැංකුවට කලින් ගියා කියලා මේ ඒ කියන්නේ පොලිමේ තව ඉන්නවනම් අපිට පැනලා ඉස්සරහට යන්න බෑ. අපිට සිද්ධ වෙනවා ඒක එක්කෙනාගේ ක්‍රියාත්මක කාලය ඉවර වෙනකන් ඉඳලා තමයි අපි waiting time එකේ ඉඳලා තමයි කැෂියර් එකට යන්නේ. අන්න ඒකයි මෙතන වෙන්නේ. එහෙනම් මොකද වෙන්නේ? මෙයාට සිද්ධ වෙනවා 5 වෙනකන් ඉන්න. ඉඳලා තමයි P2 වැඩ කරන්නේ. මොකද්ද 6ක්. එහෙනම් 5ට 6ක් එකතු වුණා 11යි. මෙයා P2. හරිද? ඊට පස්සේ මොකද වෙන්නේ? මෙන්න මෙයා ඊළඟට දැන් දෙවණියට ආපු එක්කෙනා මෙයා දෙවණි අවස්ථාවේදී කාලය 2ේදී ආපු එක්කෙනා ඊළඟට කාලය 3ේදී එනවා P0. කාලය 3ේදී කියන්නේ එයා මෙන්න මේ හරිය එන්නේ. එයා ආවට වැඩක් නැහැ. මේ ඔක්කොම වැඩ කරායින් පස්සේ තමයි යාට සිද්ධ වෙන්නේ P0. මෙතෙන්ට P0 එනවා. එහෙනම් burst time එක 4යි. දැන් 11 එනකන් ඉන්නව කට්ටිය නේද? P2 11යි තමයි ඉවර වෙන්නේ. මෙයාට ඊට පස්සේ තමයි අපි දැන් පොලිමේ ඉඳලා ඉවර වෙලා කැෂියර් එකට යන්න වෙන්නේ මෙතෙන්දී. අන විනාඩි 10කදී පුතේ කට් වෙනවා ආයි ලොගින් වෙන්න. එතකොට මෙතෙන්දී යන්න වෙනවා කියන්නේ 11යි 4යි 15. ඒ තේරුන්නේ නැද්ද? තේරුණා ටීචර්. හරි. ඕගොල්ලෝ හැමතිස්සෙම arrival time මේකෙදි බලන්න වෙන්නේ arrival time එක දිහා. ඉස්සෙල්ලා ඉන්නේ කවුද? ඊට පස්සේ එයා ක්‍රියාත්මක වුණායින් පස්සේ තමයි දාගන්න වෙන්නේ. හරි. තව ඉස්සරහට යනකොට මේ හොඳට තේරුම් ගන්න වෙනස් අනිත් ඒ වගේ වෙනස්. priority එක අනුව කවුද ඉස්සෙල්ලා එන්නේ ඊළඟට මේ shortest job ඒ කියන්නේ BT time එක අඩු නම් කවුද කරන්නේ ඊළඟට අන්තිම එක round robin කියලා තියෙනවා ඒක ටිකක් මේ අමාරුයි ඒක කරන්න කලින් මේවා හොඳට මේ ටික පුරුදු වෙන්න ඕන. හරිද එහෙනම් ඉක්මනට ඇඳ ගන්නවක ග්‍රාන්ඩ් chart එක අඳින්න ඉක්මනට. ඇඳනම් අපි වගුව පුරවමු. දැන් පුළුවන් පුරව ගන්න. දැන් බලන්න තනියෙන් පුරවන්න උත්සාහ කරන්න ඉක්මනට. කට් වුණොත් ආයෙ ලොගින් වෙන්න. මම ඇඳපු එක තියෙනවා මම හින්දා මේක මකන්න. මේ දෙක ලියන්න ටයිම් එකයි ප්‍රොසෙස් එකයි ලියන්න. ඊට පස්සේ මේ ටික පැහැදිලිව අඳ ගන්න. මේ ඇඳලා තියෙන්නේ ඒක. මෙතන ලියන්න මෙතන ටයිම්
මෙතන process නැත්තම් කාලය ක්‍රියාවලිය. මට ඉක්මනට උත්සාහ කරන්න මේ ටික පුරව ගන්න. completion time එක හොයන්න ඉස්සෙල්ලාම ඔයගොල්ලන්ට ඒකයි ලැබෙන්නේ. completion time එක. ඊළඟට total turnaround time එක, waiting time එක, response time එක. උත්සාහ කරන්න ඉක්මනට ওই ටික හදන්න බලන්න. දැන් P0 කිව්වයි කියලා P0 ඉස්සෙල්ලාම එන්න ඕනේ නැහැ. arrival time එක අනුව තමයි ඉස්සෙල්ලා දාන එක්කෙනා දාන්නේ. සමීකරණ ටික මතක් කරගන්න. completion time එක කියන්නේ මොකද්ද? ඒකට සමීකරණයක් නෑ. අපේ grant chart එකෙන් තමයි ලියන්න වෙන්නේ උත්තර ටික. නේද? එතකොට P0 වලදී completion time එක මොකද්ද? P0 තියෙන්නේ අන්තිමට. එහෙනම් එයාගේ අවසාන එක තමයි කීයද? කියන්න බලන්න. completion time එක P0 වලදී 15යි. නේද? මෙතන 15යි. ඇයි මෙයා ඉවර වෙන්නේ 15 දී. ඊට පස්සේ P1 වලදී මෙයා ඉවර වෙන්නේ 2 දී. නේද? ඊළඟට P3 වලදී 5 දී, P2 වලදී 11 දී. එහෙමද ලිව්වේ? එහෙමද ලිව්වේ? වෙනස් වුණාද? උත්තරේ හදපු එක නෑ වගේ මම පෙන්නන්නේ. නෑ නේද? හරි අපි ලියමු. ප්‍රශ්නයක් තියෙනවද ඒ completion time ගන්න එකේ? P0 වලට 15යි. P1 වලට 2යි. P2 වලට 11යි. P3 වලට 5යි. මේකේ මොකක් හරි ගැටලුවක් තියෙනවද? ඊළඟ TAT කිව්වේ මතකයි? total around time එක කියන්නේ completion time එකෙන් AT අඩු කරලා. එහෙම නේද අපි හැදුවේ? completion time එකෙන් AT අඩු කරන්නේ. එතකොට මොකද්ද?
හරි මට එක්කෙනෙක් උත්තර එව්වා. අපි බලමු ඒව හරිද කියලා. අනිත් අයත් එවන්නකෝ හදලා. turn around time එක කියන්නේ මේකෙන් මේක අඩු කරනවා කියන්නේ මෙතන 12යි. sorry. 12යි මෙතන 2යි 9යි 4 ඊට පස්සේ waiting time එක කිව්වේ අපි turn around time එකෙන් burst time එක අඩු කරලා නේද? මේ දෙන්නනේ turn around time එකෙන් burst time එක අඩු කරනවා burst time එක අඩු කරනවා කියන්නේ මෙතන 8යි. දැන් කට් වේ මට ආයි ලියන්න වෙනවා. ඉක්මනට ඒ හින්දා මම ලියන්නම්. බිංදුවයි 9න් 6ක් 3යි 3යි 4න් 3ක් 1යි. මේවද ආව කියලා බලන්න. response time එක කිව්වේ මුලින්ම මෙයා මේ මෙතෙන්ට ආපු තැනින් arrival time එක අඩු කරලා නේද? ඒතකොට P0 නම් මුලින්ම වෙලා තියෙන 11 11න් 3ක් 8යි. මේකමයි එන මැත්තේ waiting time එකයි මේ response time එකයි එකම එන මැත්තේ මෙතනදී. තව විනාඩියක් තියෙන්නේ. P1 කියන්නේ එතකොට P1 බිඳුවේදී ආවේ බිඳුවේදී ක්‍රියාත්මක වෙන්න පටන් ගත්ත එහෙනම් බිඳුවයි. මේක කියන්නේ P2 කියන්නේ ආවේ 5ේදී 5න් 2ක් 3යි. P3 කියන්නේ ආවේ 2ේදී 2න් 1ක් 1යි. හරි ඉක්මනට මේ ටික දැන් ලියා ගන්න හරි කරන්නකො දැන් කට් මේ හට් වේ එතකොට ආයි මට මේක පුරවන්න වෙනවා. ඉක්මනට මේ ටික ලියා ගන්න. RT එක හරිද පුතේ? response time එක කිව්වේ අපි පටන් ගත්ත වෙලාවෙන් arrival time එක අඩු කරන එක නේද? ක්‍රියායනය පටන් ගත්ත වෙලාවෙන්. එතකොට waiting time එක නෙන්න ඕනේ දුලංජලි බලන්න. turn around time එකම නෙමෙයි නේද? process එක පටන් ගත්ත අවස්ථාවෙන් arrival time එක අඩු කරලා. less than 1 minute තියෙන. ඉක්මනට ලියා ගන්න. ලියාගෙන ඊට පස්සේ කල්පනා කරන්න කොහොමද මේ ආවේ කියලා.